භාවනා කරනකොට මුළු ශරීරයම සැහැල්ලු වෙලා විශාල සුවයක් දැනෙනවා මනස නිරවුල් බව පේනවා කියලා තියෙනවා. ඒ වෙලාවරින් පින්නන්නේ විශාල සුවයක් දැනෙනවා නම් සුඛේටපත් වෙලා තියෙනවා. ප්‍රීති මනස කායෝ පස්සද්දති පස්සද්ද කායෝ සුඛණ්ඩේති සුඛිනෝ සමාධියේ. ප්‍රීතිමත් මනසට සැහැල්ලු ඇති වෙනවා. දහම් ප්‍රීතිය යුක්තේන මනස සැහැල්ලුවටපත් වෙනවා. සැහැල්ලුවටපත් වෙච්ච කාය සුව දෙනවා. සුඛේ සමාධිය දෙනවා. පස්සද්දිය කියලා කියන්නේ සැහැල්ලුව. අන්නේ සැහැල්ලුව තමයි අර කායයට සැහැල්ලුවක් දැනෙනවා කියන්නේ. ඒක ඇති වෙන සුවයක් සමග නිරවුල් මානසිකත්වයක් ඇති වෙනවා සුඛේ සමාධිය. ඒ සමාධියටපත් වෙනවා. ඒකාග්‍රතාවය. ඒතර කවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහක තමයි පේන. ඒ කියන්නේ ප්‍රථම ධානය. ප්‍රථම ධානය ලැබුව බවට ලකුණු. මේ තත්ත්වයටපත් වෙනාට පස්සේ අහනවා උග්‍ර වියලීමක් ආදිය දැනෙනවලු චක්චක් වෙනවලු එතකොට. ධානය කරනවා කියන වචනේදී ඔක තේරුම් අරගන්න ඕනේ. අපි අතින් ලෝභ දේශ මොහ සහගත සිටිවිලි ක්‍රියා වදන් මුල් කරගෙන හටගත්ත විෂ කොටසක් ඇඟේ ඉතුරු වෙනවා. ඒ වෙලාවට චිත්තජ රූප කළුයි. ඒ කළු චිත්තජ රූප තමයි ඇඟේ තැන්පත් වෙලා තියෙන්නේ. ඒක එක්තරා කාන්දම් විශේෂයක් වෙන ශක්තියක් එකයි තැන්පත් වෙන්නේ කියලා. ඒකට අගට වෙනවා කන බොන ආහාරයේ දෙන්නේ අපත්‍ය කරලා. වාපි තෙන් කියන අපත්‍ය කරපු ගොඩක් බවටපත් වෙනවා. ලෝභ දේශ මොහයන්ට අනුව. ඒකට ඒවා මේ ඇඟ ඇතුලේ තියෙනවා හැම විදිහට. ඇට විඳුළු වශයෙන් තියෙනවා හදවතේ තියෙනවා වටේ මුල හැමතැනම ගිහින් තියෙනවා. ධානය කරනවා කියන්නේ ඔන්න ඔය කළු ඉරණ නිසා හටගත්ත විෂ දවන එකයි. මේ ප්‍රථම ධානයේටපත් වෙනකොට වෙන්නේ මොකද්ද? මේ ලැබෙන සුදු කිරණ වලින් අර කළු කිරණ දැවෙන්න පටන් ගන්නවා. ඒ කිරණ වලට සම්බන්ධ වෙලා තියෙන වාපිච්චයෙන් විෂ කරපුවත් දැවෙන්න පටන් ගන්නවා ඒක. ඒවා දැවෙනකොට ශරීරයෙන් පිට කරන්න අවශ්‍යයි ජලය. අන්නේ ජලයේ ප්‍රමාණය ශරීරයෙන් උරා ගන්නවා ඒවා පුච්චලා දවල පිට කරන්නේ. ඒතකොට ශරීරයේ වතුර දිවහයි. ඒ කර්ම රෝගයක් නෙවෙයි. ඒකට වතුර එකක් ගන්න තියා ගන්න ඕනේ. වතුර එකක් බීවට සමාධිය කැඩෙන්නේ නැහැ. සබයි හිල්ලුණාට සමාධිය වෙනස් වෙන්නේ නැහැ. සමාධියට හේතුව ඉරියව් නිශ්චය කිරීම නෙමෙයි. දහම් ප්‍රීතිය හටගන්න විතරාදී විතදෝෂී විතමෝහි ගුණෙන් ගුරිය උපනං වන දහම් අදහස. දහම් වාක්‍යයක් දීකට සිද්ධ වෙන්නේ ඒකයි. වෙනයි නේද? දාඩිය වලින් පිට කරන්නේ වෙන විස වර්ග. පිට කරනවා දාඩිය වලින් ආස්වාද ප්‍රසවාස වාතයේ මල මුත්‍රාවල. එයා පිට කරනවා. ඒ පිට ගියේ තමයි හත් වෙන්න පටන් ගන්නවා පුච්චනකොට. ඒක තමයි ඒකට රස්නේ දැනෙන්නේ. ඒක තමයි දාඩිය වැක්කලා පිට වෙලා යන්නේ. එයා පිට වෙලා යනකම ඒ වැටි තියෙනවා. නිසා යෝගීන් විසින් මේ වෙලාවේදී වතුර එකක් ළඟ තියාගන්න. තියාගන්න මොකද අනේ තියෙන වතුර ප්‍රමාණය කොහෙන් ගියාද නේ ඇදලා යනවා අරව පිට කරන්න. එයාට වතුර බොන්න ඕනේ. ඊපස්සේ එනවා. මේ ඉන්නේ මුල් කාලේ විතරයි. ප්‍රබලව තියෙනකන් ඒවා එනවා. ප්‍රබලව තියෙච්චාරි ගියාට පස්සේ විපාසයත් අඩු වෙනවා, රසෙත් අඩු වෙනවා. ක්‍රමක්‍රමයෙන් සකස් වෙලා යනවා. ඉතින් මේ අවස්ථාවේ වතුර පානය කරන්න ඕනේ. ඒවා එනවා. ඒ කියන්නේ ඒ තීන මිද්දාදියක් ආපුහම. ඒ කියන්නේ ඒතකොට ඒකේදී හේතුව අපේ මනස මේ අනුකූල කරන්න. බැරි තරමට මොනවා හරි ඇඟේ ලෝභ දේශ මොහයන්ගෙන් හටගත්ත විශේෂයෙන් මෝහාධික. හේතුන්ගෙන් හටගත්ත සිටිවිලි ක්‍රියාවදන් නිසා නැගිච්ච පටල ඇඟේ තියෙනවා. මේ ඒවා කුපිත වෙලා එනකොට හරියට දැන් අපි සුද්ධ වෙලා තියෙන ලෙඩක වතුර ඊට පටන් ගත්තොත් පැයක් වෙනකොට බොර වෙනවා වගේ. ඒක පැහැදිලා තිබිලා. භාවනාව මාධ්‍ය කර්මස්ථානයේ වඩනකොට ඇතුළ බොර කරනවා. හරියට පැහැදිලා තියෙන ලිදේ මල තියෙන ලිද පැහැදිලා තියෙනවා ඉස්සෙල්ලා. ඉහිඳ කලත් වෙනකොට බොර වෙනවා. අන්න ඒ වගේ දෙයක් වෙනවා භාවනා කරනකොට ඒක බොර කරගෙන තමයි ඇදලා ඉන්නේ ඇඟ ඇතුළේ. ඒ එනකොට යම්කිසි ඇඟේ මේ මානස අක්‍රිය කරන්නේ. ඒ තියෙන කොටත් තැන්පත් වෙලා තියෙනවා ගැලවිලා යනවා. ගැලවිච්ච ගාම ඉන්නකොට ඇඟ හැපෙන විසිරලා ගියාම නිදිමත එනවා. ඒ වෙලාවට සක්මන් කරන්න ගන්නවා. සක්මණේ භාවනා කරනවා. නිදිමත අඩු වුණාම ආයෙත් එකක් ඉඳ ගන්නවා. එහෙනම් ඉරියව් මාරු කරන්න ඕනේ. නිදිමත එනවා නම් ඉරියව් මාරු කරන්න ඕනේ. ඉතින් මේ එතන මේ කවුරු හරි බාධා කරනවා. ඉතින් බාධා කරමිනීම නම් සංසාරයකට වහරි තමන්ගේ දේ බාධා තමන්ට වෙන එකයි තියෙන්නේ. මේ වටින් ප්‍රතිකර්ම වශයෙන් නිහඬතාවයෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන ආදීට මග සලසන ඒ තමන් කරගත්ත ඒ යහපත් කුසලයේ මහාන් සංසාරයට මේ දක්වා මලින් යම් කිසි බාලානුයෝගී ආර්ය මාර්ගය අනුගමනය කරන අයට එබඳු කටයුතු කරන අයට මගෙන් අඩුපාඩුවක් ආදක් වෙලා තියෙනවා නම් ඒ අය කොහේ හිටියත් මොන උපතක මොන භවයේ හිටියත් ඒ අයට මේ පිට විහිදී පිහිටලා ඒ අයට සුඛිත උත් වේවා මම මේ පාපාන්තකාරයෙන් ජහත් වේවා කියලා සිහි කරන්න ඕනේ. ඒකලා පුණ්‍ය අනුමෝදනා කරන්න. මේ පුණ්‍ය අනුමෝදනා කරගෙන යනකොට අර අකුසලයේ ගෙවුන දවසට අපි දන්නා පරිලේ ගෙවිද කියලා. ඒ ලෝතර බුදුරජාණන් වහන්සේලා විතරයි දන්නේ. නැත්නම් අපි දන්නවා දෙවෙන බව. කවදා වේද කියන එක අපි දන්නේ නැහැ කර්ම ශක්තිය හැටියට. ඒච්ච දාටේ ප්‍රශ්න ඉවරයි. මම භාවනා කරගෙන යන විට කායික සෑහලුවක් දැනෙන්න පටන් ගන්නවා. හිත සංසුන් වෙන බව වෙනවා. ඒක සමහර අවස්ථාවල කවුරු හෝ ළඟට ආවවක් දැනෙනවා. ඇසර ගන්න දෙනවා. ඒක එහෙම කෙනෙක් දෙන්නේ නැහැ කියලා ඉතින් අහනවා.
දැන් මේක ස්වභාවය. මොකද හේතුව මේ චිත්ත ස්වභාවයේ මතුවෙන්නේ මේ චිත්ත කිරණ ධාරා විශ්ේෂ විදිහට. අපේ ඇහැට හෝ ඇඟට හෝ යමක් ස්පර්ශ වෙනකොට දැනෙනවා වගේ. ඒ විහිදෙන චිත්ත කරන ඇඟ හා සම්බන්ධයි. මනස හා සම්බන්ධයි. මනසේ චිත්ත කිරණ වලට ස්පර්ශ වෙන්නේ ඒ જાතියේ ඉන්න අමනුෂ්‍ය කොටසෝ දේව කොටස ආදී ස්පර්ශ වෙන්නේ ඒක. අන්න ඒ විලාසෙදි අපි අතරේ ඕතරම් ඉන්නවා යන්නේ. අපි ඥාති කිරිස් ඉන්නවා අපි පේන්නේ නැතුවට මම විතරයි ඉඳලා ඉන්නේ කියලා තව ලක්ෂ කෝටි ගණන් වටේ ඉන්නවා. ඒ ඔය ඉන්න කටිය වේනේ බලනකොට ලේ බල කියලා නැත්නම්. නොපෙනෙන්න වේන්නේ. ඒ කියන්නේ ඊ අමනුෂ්‍යයේ ස්වභාවය ආකාරයි. විවිධාකාර විශේෂ අමනුෂ්‍ය කොටස් ඉන්නවා. හිතිය බලියට අපිට ඒගොල්ලන්ගේ අපිට බුද්ධික බලපෑම් නැති වෙන්නේ නැහැ. හැබැයි හිමිකමක් තියෙනවා. දැන් ගෙදර අපේ ඉන්න ගෙදර සහෝදරයෝ 10 දෙනෙක් ඉන්නවා කියොත් බයයි බුදියේ. අපේ දෙමව්පිය සහෝදරයෝ ගෙදර ඉන්න අනිත් අය වඩ විතර. ඉතියාවට අපි බෙල්ල දෙක කියලා වෙයි අපි අපිට බුදිය ගන්න. ඒක එකක් නෑ. ඒ වගේ අමනුෂ්‍ය හිතියට අපිට කරදර කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ලෝකේ ඒගොල්ලන්ගේ පරිසරයේ ඒගොල්ලෝ නොපෙන්න පරිසරයක් ඇතුළේ ඉන්නවා. හැබැයි අපි ලෝකයට යථාර්ථයක් දන්නේ නැති නිසා බැරිලාගේ අහම්මින් දකින්න පටන් ගත්තොත් ඔය ඉන්න කට්ටිය යන්නේ නැහැ තියෙන්නේ. වැඩි විනාශ අපි ඒකයි කිව්වේ බයවන්නට මොකෝ ඉන්නේ බෙල්ල පිටික ගමනේ මොනවා හරි කරා යන්න කියලා අස්ථානියක් හැදෙන්නේ නැහැ. ඕක අනුත්තමේ පේන්න පටන් ගන්නවා. ඔය භාවනා කරගෙන යනකොට ඒ කිරණ විදිනකොට ඒ කිරණ ශක්තියට තමයි ස්පර්ශ වෙන්නේ උන්ගේ ශරීර ස්වභාව ඔක්කොම. දී උන් යනවා එනවා විතරක් යනවා ඒකෙන් දී ඉන්න ඒකේ බලු ගන්ධබ්බයෝ ඉන්නවා. මිනිස් ගන්ධබ්බයෝ ඉන්නවා. ඒ අපේ විවිධ ඥාති පරිචය දෙවියන් කිය අපි ඇතුලේ ඉන්නවා. අපි කාමයේ දරවල ඔක්කොම ඉගෙන දැන් නම් කාටවත් දෙන්න බැරි ගියාට උඩ ගානක්වත් නැහැ දරවල. ඔක්කොම හදලා උඩ පිටියක් ඉඳන් දෙන්න දෙනවා. තමයි ඇතුලේ ඉන්න කට්ටිය ඇතුලේ ඉන්නවා. ඕක ඉන්නවා. ඒ දෙයක් නෙවෙයි ජීවන කාලීනේ හොඳ ගතියක් කන්නේ ඒක දීර්ඝත්වයේ හේතුවක් අපි ඇයි හේතුවක් උඩ. උන් හරි කැමති ගුලතිර කන්නේ නැහැ. ඒයිට වේදවලක් ඉන්න අපි ඇඟිලි ජනාව ලෙව කාලා ඉන්න ජීවත් වෙනවා. අපිට ඇහැට දෙන්න තියෙන බයතු ඉන්නේ. ඒකෝට අපි වටේ ඉඳගෙන හරි කැමති දලින් જાතියක් එහෙම කාලා අනකොල්ලන් නැතුව උදියා ගන්නවා. හරි කැමති. මොදේට ඉන්දියානකම් ඉඳලා ඇවිල්ලා රංගන අඬල් හදාගන්න ඉතින් එළිය දිවේ එළියට කළු දිවක් එළියට දාලා හට ඇතුළට දාගෙන වට කාලා ඔක්කොම ලෙව ගන්න. ඊ අන්තයේ ඉන්දියාවක් වෙනවා. අපි දන්නේ නැහැ ඉතින්. මුලකේ දෙන්නා හරි ගන්න. අර භූමියලකට පැණිවලට දැද්දේ භූමියලක ඇවිල්ලා කොහොමද ලෙව කන්නේ? අපිට නොපෙන්න ලෝකේ එක්තරා අමුතු කොට කොහොම කියලා නේද ඒක කරකක ලෙව ගන්න. අපි දකින්නේ. ඉතින් අපිට කරදර කරන්නේ නැතුව උන් කාලේ යනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ශරීරයේ තේදේ ඉන්න පංගුජියක් වෙනවා වගේ අපි අසුකුලයක පංගු වෙනවා කියලා කතාවද කියනවා. උන් අපේ ඇඟේ තියෙන එකම කාලේ උන් ජීවත් වෙනවා වගේ. නොපෙන ලෝකේ බඳු එක්තරා කොටසක් අපේ ඇඟේ තියෙන දේවල් උරා බීන දේවල් වල කාලා ඒ කන්දේ අපේ මේ උරාගෙන ඉඳන් ඒකෙන් ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ බෙරේතියා වගේ බෙරේතියා ඉන්නකම් කිට්ටු යන්නේ නැදේ ජලාවට ඉන්න එපා යකෝ කියලා අපි නිකවට කියනවා. මොනවාරි කියනවා මුලත් ඉරක් කාපන් ඒක කඩවල ලාපන් මේ මොකියා කියනවා. ඒ කියන්නේ හේතුවකට ආදි කරන්න ඕක දැකපු අයකින් හෝ අහගෙන තිබුණා. අහගෙන තිබෙන නිසා පරිස්සම්. මේ ඔය වෙලාවේ අපි ගතියට ගතිය සම්බන්ධ වෙලා හිටියොත් උන්ට හිමි යම් කිසි රෝග ස්වභාවයක් ඇද්ද අපේ ශරීරයට ඒ ස්වභාවය අරගන්නවා. එහෙනම් වාසිච්චෙන් කුපිත වෙලා යම් කිසි විලාක බඩේ ආදීන්න මේ ආකාර කටේ අමාරු ඉගේ අමාරු මට ගන්න පිට තියෙනවා. තුවාලයක් අරින්න ගියාම අපි දන්නේ නැතර ඕක අස්සේ ඉඳගෙන ඉන්නේ. ඒක උනත් ඒ වෙරින් ගන්න එකක් තමයි. අනොත් අපි දන්නේ නැහැ කවුරු දන්නේ. ඒක කොහොමද තියෙන්නේ? ඉතින් යම් තරම පිළිසිදු ඉන්න කියන්නේ ඒකත් එක්තරා හේතුවක්. කාර්ලා කෙල්ටියක් ගහලා ඉන්නේ අපි යනකම් ඉන්නේ ඕක වට කරගන්නවා කෝටි ගාණක් නෝන. ඒක උන්ගේ ආහාරය. ඉතින් එහෙම ලෝකයන් අපිට නොපෙනෙන නිසා පේන්නේ. ඉතින් මෙබඳු නොපෙනෙන ලෝකෙ එක්තරා මට්ටමකින් වේද පටන් ගැනීම ආරම්භ කරනවා මේ සමාධි වෙන්න එනකොට. මොකද මේගොල්ලෝ අරමුණු වෙන්නේ ඇඟේ විහිදෙන කිරණත් එක්ක සම්බන්ධයෙන් ඒ කිරණවල ඇති වෙන්නේ ඒ ප්‍රතිචාරයෙන් තමයි අපිට දැනෙන්න පටන් ගන්නේ. ඉතින් අපිට දැනෙන්න පටන් ගන්නවා කවුරු හරි පිටස්සරයි පිටිපස්ස පැත්තේ පැත්තකට ළඟට යනවා වගේ හුස්ම ගන්න සද්දේ වගේ. ඕක ඇහින්න පටන් ගන්නවා. ඒක මාත් ඇස්සට බලන්න හිටියා. බලන්න කවුද? ඉතින් එහෙම ඒවා ඒ මුල තියෙනවා. මේවල මොකද වෙන්නේ? අර භාවනා කරනකොට කියන සුදු කිරණ ධාරාව එනකොට. අර අඳුරු කිරණ තියෙන අමනුෂ්‍යයින්ට අර වරදිනාල ඉන්නේ නැහැ ඌ පහර. උන්ට ඉන්න බැහැ. සමහරවල් මරාවිදියා කෑ ගහන්නේ බැලලා දුවනවා.
අපිට ඒකේ දිවකන් ලබන්නේ හේතු තිබුණා. ආරම්භයේදී ඒක පාඩ ඇහෙනවා සම්පූර්ණ. කවුරුහරි අනිදා කෑ ගහගෙන ගියා. යටිගිරිය කෑ ගැහුවා. කුස්සිය පැත්ත කෑ ගැහුවා. ඔබ එක එක පැතිවල කෑ ගැහුවාට එහෙම ඇහෙනවා. අදි සද්දේ වගේ එහෙම. ඒ භෞතික අදි සද්ද නෙවෙයි මනසට දැනෙන අරුගේ ඒ ලෝකේ ක්‍රියාකාරී සද්ද. ඉතින් එහෙම ඒවා අයිනවා. ඉතින් මුලදීව ආවම පස්සේ දකින්න මේක සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ අපිට අර ගෙදර නවෝදරාවුගේ ගොඩක් කියන්නේ බයලට බුදියා ගන්න පුළුවන් වුණා. අපි ළඟ ඉන්න අපේ ඉන්නකට අපිට ගානක් නැහැ අපේ. ඊට පස්සේ ප්‍රශ්නයක් නැති වෙනවා. එහෙම හුරු වෙන්නේ. එහෙම නැතුව ඉතින් අනිකේකට මනස ඔරොත්තු දෙන්න ඕන. එකපාරට මනස ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ ඇතින් බය කම්පණේ ඇවිදින්නාම ඒකට ඔරොත්තු දෙන ප්‍රතිහාරය ප්‍රතිහත්ය අපි නැගින්න ඕනේ. නැගිටාට පස්සේ මේ සද්දය එනවා අපිට බයයි. මේ එහෙම ක්‍රමක්‍රමයෙන් හුරු වෙන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කොයි වෙලාවකත් ඒ වෙලාවේදී තැන්ලා ගියේ නෑ මම කිව්වා. එහෙම අවස්ථාවක් දුන්නේ සක්මන් කරනකොට එහෙම එකක් ඇති වුණා. මම ඒ සක්මන් කරපු තැන විලගින්. ඒ බය චකිතය අතරේ තමයි ඉඳි සක්මන් කරන්නේ. ඉඳගත්ත තැනකින් බය චකිතයක් ළඟින් ආවා. ඒ ඉරියව්වේ පැනලා දුවන්නේ. එතනම ඉඳගෙන ඉඳි කරගන්න. එතන තමයි ඉහත් යන්නේ. මේ වගේ හද්ද ඇහෙන්දාල් ගිහින් බලපුවහම බලනකොට ඒක ගහගේ වීච දර කැලලක් වගේ. එහෙම ඉවත් වෙලා තියෙනවා. ඒක සතියෙන් දුවනවා. ඒකත් මම දැකලා මොකක්ද කියලා දැනගෙන තමයි ඉතින් අපි ධ්‍යාන පරිශන කියලා ඉතිරාරේ පරිශන සූත්‍රයේ හරිය පරිශන සූත්‍රයෙන් විග්‍රහ කරනවා. සමාධි වර්ණවල උන්වහන්සේට බෝධි දෙන්නේ අධ්‍යක්ෂ. සමහර අවස්ථාවල යනකොට හදේක කියලා දුවලා තියෙනවා. මේ යෝගය යෝගී අවස්ථාව හැවටෙනවා අමෘත යෝගිය. ඒවා එහෙමම දැක්කා. අමෘතයේ කියන අමෘතය හැටියටම දැක්කා. ඒ බය අත්හැරගෙන බය ඇති කරගෙන තමයි ඉතින් ඉන්නත් පොළ වෙන්නේ. මේ වයින් ඒවා ඉන්නේ නැතුව කියන්නේ. මේවා එනවා ආවල ඒවා කම්පාන. එහෙමයි වෙන්නේ. මේ ක්‍රමයේ අපි අනුගමනය කරන ක්‍රමක්‍රමයෙන් බුද්ධිය ගන්නවා. ඉතින් අනිකායට විද්‍යාන මහතේ පාවිච්චා ගුණය නිසා ඒ හස්තිය ලැබෙනවා අනිකායට එහෙම ඒ වගේ මාර්ගයකට ඒවා උදා කරගන්න බැහැ. නිසා අයයට බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති කියන්නේ හතර. සතර කර්මස්ථාන ගැළපෙන ආකාරයෙන් ආපුවම බලන්න විග්‍රහ කරනවා. බයක් ඇති ගැනීමක් කරනවා, වෛර කෝල ඇති කරන යම්කිසි මානසිකත්වයක් ඇති කරන විදිහට අමුතු කොටස් ඉන්නවනම් මෙත්තානුස්සතිය බලන්න. ඒ වගේම ගරු භක්තිය සාසනයේදී පැහැදිලි වළුවක් තියෙනවා බුද්ධානුස්සතිය බලන්න. රාගාදී කෙලෙස් වලින් දැනගත්තේ තියෙනවා අසුභානුස්සතිය බලන්න. ප්‍රමාදයේ තියෙනවා පස්සේ බැරියගේ තියෙනවා මරණානුස්සතිය බලන්න. මේ සතර කර්මස්ථාන මුල් කරගෙන තමයි ගැළපෙන අවස්ථාවේදී සිහි කරමින් මනස දීප්තිමත් කරගෙන ප්‍රබෝධයෙන් මාර්ගය අවශ්‍ය කර්මස්ථාන බලන්න. මේ ඔබ පේනවා. ඉතින් ඒවා අපි ඒ ආකාරයෙන් දැනෙන්න කරන්න ඕනේ. ඉතින් අපිට බය ඇති වෙන වෙලාව අපිට අදායක ඇති වෙන වෙලාව ඒවා අපිට අනික් අයට කියා දෙන්නේ ඉතින් ඒක යනකොට බය ඇති වෙනවා දැන් මේක බලපන්. ඒක කියන්නේ නැහැ ගුරුවරු නෑ කවුරුත් පැත්තට යන්නේ අනුකු ගහන්නයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමාම ඉස්සරහ තේරුම් ගන්න. මාර්ගය අහගන්න. අහන ක්‍රමයේ තේරුම් ගන්න. තේරුම් ගන්නේ මේ තේරුම් ගන්න ක්‍රමයට අනුකූලව වැඩි කරගන්න. මනස හිමුනින්ද ඉති කරගන්න. ඒක උරයි එයා තමයි මේ ශාස්ත්‍රයේ කියේ පඤ්ඤාවන් තසායන් ධම්මෝ කියේ ඒකයි. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාට කියලා ඕකයි. මේක අපි දකින්න ඕනේ. ඉතින් මේකෙදි පෙන්වලා දෙන්නේ මොකද මේ අවස්ථාවේ තියෙන තත්ත්වයන් අපි මිදෙන ආකාරය. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න දේරුම් අරගෙන ඊට අනුකූලව අධ්‍යක්ෂින් තමන්ම මාර්ගය වල දකින්න ඕනේ. දැකලා සිද්ධ කරගන්න. මේ වගේ අපි අනාතයි අපිට අතු නිසා මේ කවුරුත් නැහැ කියන දේ අන්තිම තේරුම් ගන්න ඕනේ. ධර්මයයි මමයි කියන සංකල්පය ඇරෙන්නේ. තවත් කෙනෙක් මට ආදරයක් ඉන්නවා කියලා හිතාගත්තත් ඒකත් බාධාවක්. අනික කෙනෙකුට ආධාරය කියන්නේ නැතුව ධර්මයේ මනාසිය අහලා තේරුම් ගන්න. දැන් මම ධර්මයයි මමයි කියන මේ සංකල්පය තුළින් නිවන් අවබෝධ කරගන්න කටයුතු කරනවා කියන එක යනවා නිසා. තව මට පිළිසෙට දෙවියෙක් හරි කවුරු හරි බ්‍රහ්මයෙක් හරි මිනිස්සෙක් හරි මට ඉන්න ආරක්ෂාව මම බය නැහැ කියන දේ ඉදිරියට නෑ තාක්කා. අපේ මාර්ගයේ ඒක බාධකයි. ඒක අපි සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ. මට උදව්වට දෙවියෙක් හරි ඉන්නේ නැත්නම් ඔය අපි අදහස් කරන වහානේ කිව්වත් කරන්න ඕනේ. නෑ නෑ මට උදව්වට දෙන්න විශාල ධර්මයේ විතරයි. ඒ පරම සීලක් ධර්මයේ මට උදව් මේ ලැබෙනවා මිසක් ඒ ධර්මයයි මමයි යන්නේ තවත් නිවන් දකින්න සම්බන්ධ කරගන්නට කෙනෙක් නෑ කියන්නේ. අත්තාහි අත්තනාතෝ පොරිනාතෝ පරෝති ආතනාව දුන්තේ නාතල් අපිට දුර්ලභගේ බුද්ධ දේශනාව අහන්න. ඊට අනුකූලව හැරගන්නා ගත්තොත් අපිට බාධක දුරු වෙන්නේ ඒවක වරන්න පුළුවන්. හැබැයි බාධකයක් ආවම කර්මසානාචාරය වෙන මේ දේශජන වහන්සේලාගේ හම්බෙලා ගන්න කෙනෙක් ඒකේ ගැටේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක් ආවම මම කොහොමද ඒකේ අරෙන්නේ? අර ඔබ වහන්සේ හම්බෙන්න ඇවිල්ලා නෙමෙයි මටම අද විදිහට ක්‍රමයක් මට කියලා දෙන්න. ඒක අපේ ධර්මයේ කියලා දෙනවා.
මම ධර්මයයි මමයි කියන සංකල්පයේ ඉන්නේ. දැන් මට ඕනේ දහම් ගුරුවරයා මට මතු කරගන්න. එහෙනම් මේ දහම්ම මට ගුරුවරයා කියනවා. දැන් මම මේ මෙන්න මේකේ මට තේරෙන්නේ නැහැ මේ ධර්මය ගැන. මෙන්න මේකේ ගැටින් ධර්ම මාර්ගය වල කියලා දෙනවා. ඒක අහගත්තොත් එනවා උවහන්සේ මට මාර්ගය කියනකොට උවහන්සේ අනේක වාරයක් යාවත වේවා. ඉතින් මට මේ මාර්ගය පාලනය කරන්න දෙන්නා දුන්නාට උන්වහන්සේ බරපතල කරලා ගිහින් අහගත්ත මාර්ගය මලන් වලින් සීකරේ තමයි බලන්නේ මේක. ඉතින් එහෙම පුරුදු කරගත්තට පස්සේ විකාලේ යන්නේ ඉස්සෙල්ලා. මේ අනිකාගේ ඇහිලි ගහන කතිය සම්පූර්ණ අහකරයි. අනිකාගේ උපදෙස් දෙන්න යන එකයි අනිකාට ගන්න යන එකයි ඔක්කොම හතර තමන් හැදෙන්න බලා ගන්නවා ඊට පස්සේ. ඒකකම්ම හරි අමාරුයි. හරි කැමති බුද්ධ දෙයක් තියෙන මේ චන්දරාගේ හැටියක් තමයි. අනිකාට ගම කියලා. අන්න මට නම් කරන්න දෙයක් නැති කියන්නේ. ඒවට කැමතිත් නෑ නමුත් කරන්න දෙයක්. දැන් සම්පාව මොකද අනිත් මේ ලෝක සත්‍යය ඒක නොකරොත් කියන ඔය කාලේ අහගන්න මොනවා කරන්නද? ඒ හැංගීමේ මම එනවා මිසක් මේ වෙලෙන්නේ නැහැ මම හරියට කැමති මුළු දවසම කවුරුත් හම්බෙන්නේ නැහැ. උදාහරණයක් ඒකයි. නෝ කෑදාවලදී මම කරන්න ඕන හරියක් කරනවා. ඒක කැමැත්තෙන් නන්නේ. අකමැත්තෙනුත් නෙවෙයි. ඒ කැමැති අය කැමැති සම්බන්ධයක් ඒකට නෑ. මම දන්නා නිදහස නම් බුදුරජාණන් වහන්සේ කියනවා. මට කරදර නොකර මම බෙහෙතරපත් කරන්නේ නැතුව මේ භික්ෂුව තමන් වැඩි කරගත්තා. ඒක ප්‍රශංසා කරලා තියෙනවා බුදුන් වහන්සේගෙන් එක වතාවක් හරි බණක් අහලා ගිහලා තමන්ගේ වැඩි කියන ස්වාමීන් කටයුතු සියල්ල කරලා ඉවරයි වමචාරියා පූර්ණේ කළා. මතු කරන් දෙයක් නැහැ කියලා දැනගත්තා. අරියක් ඵලෙ පූර්ණේ කරපුවා ලබරම තියෙනවා. බුදුන් වහන්සේ අනිත් භික්ෂුන්ට අනුශාසනාවක් කරනවා. මහන්නේ බාහිර ආදර්ශයක් ගන්න. මේ භික්ෂුව මම බෙහෙතරපත් කරේ. දැන් ලෝකයා බුදුරජාණන් වහන්සේලාගේ පස්සේ ආව ඔච්චර යහන්නේ වෙන්නේ. අපිට මොනවද? මේ අරිහත් ඵලයට පත් වෙනාම ඒකෙන් අහ කරන්න බැරි වෙහසක් තමයි ඒක. අහනවා තේරුම් ගන්න නැහැ යලියන් කියනවා තේරුම් ගන්න නැහැ නේද? දයන සම්පාවෙන් කියනවා මිස. හැබැයි ඒක වෙනවා. හැබැයි ඒ නමුත් ඒක තේරෙන්නේ නැහැ. අර චන්දරාගින් මේ මට්ටමේ වටිනවා කියලා හිතාගෙන ඉන්න තාක්. එයාට ඔනෝදින් අනේ අපි කවදාද ඒක බණ කියලා පුළුවන් නේද? හොඳට මොකටද මේ දේශනා කරන්න නතු? අපි මහාගතොත් ඉන්නේ. ඒක ආසාවක් තියෙන අනු දේශනා කරන සන්තෝෂෙ ඉන්නේ. ඒක ඇත්තවනේ තමයි දාන සම්පාදනය දෙන්නේ අපිට මාත් ඉඳත් කියන කරා ගන්න. අපි ඉතින් අපි ඒක උතෝ කියනවා කියන්නේ. අපේ හිත තියෙනවා කියන්නේ දුන්නා. හිත තියවන්න බුදු වේදෝර කියලා. ඒක අපි දකින්න අපෙන්ම අපිට අපවාද කරගන්න දෙන අපවාද කරගන්න. ප්‍රහංසා කරගෙන ප්‍රහංසා කරගන්න ඕනේ. කාගේවත් නෙමෙයි අපේ මනසට තුලින් අපි තුල මේක අගා ගන්න. අපේ මනස මේ ධර්මයේ තුලින් ගුරුවරයා කරගන්න ඕනේ. මනස ගුරුවරයා කරගන්නවා කියන්නේ ධර්මයානුකූල මනස ගුරුවරයා කරගන්න ඕනේ. මනස ධර්මයේ ගුරුවරයා මනස ආධාරය. ගුරුවරයා විද්‍යාමාන කරගන්න ආධාරයේ මනස. ගුරුවරයා ධර්මය. ඉතින් ධර්මානුකූල මනස තමයි අපිට ඉන්නේ පිළිසක්. මොකද ඉන්නේ අපි අපිටම අපවාද කරගන්න ඕනේ අපේ ආවිලක් දුච්චයක් හරි වෙනවා. මොකද විතක් වෙනවා. කාගේ වේද මොහොතකට දෙයක් වෙනවනේ අපි අපිටම ඒක දියර කරගන්න ඕනේ. ඉතින් මේ ඇයිදී කර්මස්ථානේ වන්නකොට හැම වෙලෙම ලෝකේ අසාරත්වයේ දකින කර්මස්ථානේ නිවනේ සාරත්වයේ දකින කර්මස්ථානේ වැඩෙන්නේ. ලෝක අනාථ බවත් නිවන නාථ බවත් වෙන්න කර්මස්ථානය වැඩෙනකොට අපිට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මේ ධර්ම මාර්ගයේ තුලින්ම වැඩිලා. දහම් ප්‍රතිඵලයක් මතුවේ. ඉතින් හේතුනා මෙච්චර කල් අචාර ගන්න විදිහට හරයක් ඇති විදිය හිතාහිතුදී කිසිම හරයක් නැති අසාර දෙයක් නේද? මට ඇලෙන්නවත් ගැටෙන්නවත් මුලා වෙන්නවත් මේකේ දෙයක් නැහැ නේද කියලා. තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. අනේ ඒක ඒ විනාඩිය අතහැරියා. අරිනානියත් ඇරෙනවා. ඊට පස්සේ අපි කියනවා මේ මට්ටමට දැන් මම දහම් ඵලෙ ලැබිලා තියෙනවා. ඉවරයි. සායන මේක වඩන්න ඕනේ. ඒක වඩනකොට ඒකේ ලැබෙන ප්‍රතිඵල වලදී කුමාරයාට හදයන් දුන්නා. ඒ මාර්ගය වඩන කෙනාට ධ්‍යාන අවිඥා කියන ඒවා දුරු උපකරණවා කියලා. ඒවත් මහන්සි වෙන්න දෙයක් නෑ. විපුල දෙක ලැබෙනවා. නිරායාසයෙන් ලැබෙනවා කියලා කියනවා. ඉතින් එහෙම ලැබෙන බව වෙන්නා කියන දෙයකට අපි මහන්සි වෙලා කරන්නේ ඒකත් ඒක පොතේ. ඒකට ගියාම අපි ලෞකිකත්වය ලෝක කරගන්නවා වයිද. දන්නේ නැහැ නෙවෙයි නේද? නිවන එකට වයින්නවා. මේ පැත්තටපත් වෙලා ඉන්න ඕනේ අර පැත්තටපත් වෙලා ඉන්න ඕනේ. ඊවට ගිය ගාම නිවන පිටපැනට අරමුණට දෙයි. ඒතර මාර්ගයේ වාදකයි. ඊටත් ඒ පැත්තේ මේ පැත්තේ යනකොට කියන දැනගත්තාම මාර්ගයේ හැදෙනවා. පත් වෙන සත්‍යයන්නේ මට අවස්ථාවක් නැහැ. ඊයා මේ ලෝකේ ඉන්නකම් අන්‍යයන්ට හදා ගන්න පුළුවන් ඒ ලැබිච්ච අනුසාරින්. හැබැයි මේ ලැබෙන අනුසාරින් දැන් ප්‍රතිඵල කරපු එක නෙමෙයි. මෙච්චර කල්ම පුරාගෙන ආපු ගමනේ ප්‍රවෘත්ති කරපු හරියක් තියෙනවා. ඒ හරිය ඔයලාට ඇදලායි.
හැබැයි ප්‍රබෝධය අපි ලෞකිකය ආවම නිවන් දකින්නම නෙවෙයි. හැබැයි නිවන් දකින්න මග වන්නකොට ඒ යාත්‍රාවට බලක් නෙකින්නේ මතු වෙලා ඒ. ඒ අනුමම එක්ක සූත්‍ර විලාසක නැත්නම් අරදී ප්‍රඥා උසස්යෙන් සාමාන්‍ය මතයෙන් තියෙන අනිත් ඵලයකදී. තවත් එහාට එහෙම හේතු වාසනා නැත්නම් දිවිද්‍යාලාභී අනිත් ඵලයකදී. තවත් එහාට නම් අවිඥාලාභී වගේ. තවත් එහාට නම් දීපිරිසි කියපත් අවිඥාලාභී වගේ. ඒක ලැබුණොත් ඒ මතේ ලැබිච්ච හැටි අනිකාරේ තේරුම් ගන්නවා මම ඉන්නවා. ඒක ලැබුණොත් මට ඔක ලොකු දෙයක් නෙවෙයි. මෙතන මාන තියෙන්න ඕනේ කර්මෙදී. ඒවා ලොකු කරන්නේ ගියාම මාර්ගය වරන්න බැරුව. මට ඕනේ නිවන් අවබෝධ කරගන්න. නිවන් දකින්න. නිවන් දකින්න ලෝකේ අනාත්මව විතර සීතල තේරුම් ගන්නව නිවන අනාත්මව තේරුම් ගන්න. මෙන්න මෙතන තේරුම් ගන්න නිරන්තර කර්මස්ථානය කරනකොට ඒ තමයි අවශ්‍ය කාරණේ කියන්නේ. ඒක වැඩක් නැති හිවිලි වල්පල් ලොකෝම අත්හැරලා යනවා. ඇයි මේ භාවනාදී කය සැහැල්ලු වෙන්නේ? කයට සුව දැනෙන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා රාග දේශ මොහ සිටිවිලි නිසා ගොඩනගාපු චිත්තජ රූප. ඒ චිත්ත අවස්ථාවක් ක්ෂණයකින් ඉක්ම ගිය තැන්පත. උතුජ රූප කියන කොටසට වැටෙනවා. උතුජ රූප කියන්නේ ගොඩනගාපු රූපේ පරිවර්තනයේ වෙමින් භ්‍රමණයේ වෙමින් පවතින කාලය. ඒ අසුරු කරගෙන ගොඩනගාපු කය අසුරු කරගෙන. මෙන්න මේ නිසා මේවෙන් හටගත දැවීම මේකයි තියෙනවා අපි දැන් මේ මොහොතේ වර්තමාන මානසිකත්වයේ. අරෝපාදී සමුහ ගුණයේදී ගත්තට මෙන්න අරකින් ධර්මානුකූල විතරාගී විතදෝසී විතමෝහි ගුණයට පත් කළාට. අපි දැන් ඒකෙක් හදාපු ඇතින් උතුජ රූප කියන්නේ මේකයි තියලා තියෙන්නේ. ඒවෙන් ස්වභාවයක් තියෙනවා මේකයි හත් කරනවා 10ට පත් කරනවා දවනවා තවනවා. භාවනා ආරමුණේ හිටියත් ওই ටික එනවා ඉස්සෙල්ලා හදාගන්න. එවෙලෙකුත් නම් ටිකයි නතරලා ඉස්සෙල්ලා සහනයක් දැනෙන්නේ. දැන් මේ වෙලාවේ මේ චිත්තජ රූප හට ගන්නකොට අර රාග දේශ මොහ නිසා හටගන්න චිත්තජ රූප පරම්පරාව එක ක්‍රමයක්. ඒක දවන්න සාවනියනවා. ඒ වගේම විතරාගී විතදෝසී විතමෝහි මානසිකත්වයෙන් ගොඩනගන චිත්තජ රූප තව ක්‍රමයක්. ඒවා දවන්නේ අර තරම්. දැන් අපි පරිවර්තනයේද බහැරන් බොහෝ වෙලා භාවනා කරනවා. ආසේවිතාය භාවිතාය බහුලීකృతాය. අසුරු කරන්න භාවිතා කරන්න බොහෝ කොට අසුරු කරන්න කියනවා. මොකද්ද මේ කියන්නේ? විතරාගී විතදෝසී විතමෝහි මානසිකත්වයයි මේ දැන් අසුරු කරගෙන. මේක බොහෝ කොට අසුරු කරනකොට ඒ මොහොතේ නිපදින චිත්තජ රූප අර 1000ටපත් වෙනකින් තොරයි. අර වගේ තවන්නේ බොහොම සැහැල්ලු සුලඟ වාගේ. සැහැල්ලු බවට යුක්ත. අනිත් සැහැල්ලු මානසිකත්වයෙන් සැහැල්ලු කායිකත්වයෙන් අවශ්‍ය කරන චිත්තජ රූප නිපදවන්න පටන් ගත්තා. ඊට පස්සේ අර ඉස්සෙල්ලා තියෙන රෝග දේශම රාග දේශම මොහොය හිටියා වාදිනවා. මේ විතරාගී විතදෝසී විතමෝහි මානසිකත්වයෙන් කොටනගු චිත්තජ රූප මේ කය වටා හිටිනවා. අන්න ඒවා හරි දීප්තිමත්. අඳුරු නැහැ කළු නැහැ දාහ නැහැ. මෙන්න මේවා බොහෝ කොට වැඩි වෙන්න ඕන නිසා තමයි බොහෝ කොට භාවනා කරන්න කියන්නේ. කරන මොහොතක් පාසාම අ චිත්තජ රූප වශයෙන් විතරාගී විතදෝසී විතමෝහි ගුණේත අවශ්‍ය චිත්තජ රූප නැగిලා. ඒවත් උතුජ රූප කලාප වශයෙන් මේ ශරීරයෙන් බැහැර පිට කරලා පවතින ඇස් වලල්ලවා. ඒක භාවනා කරන්න ගණී භාවනාව. ඒතර මොකද වෙන්නේ? ඒක හැම විදිහට සටන් ප්‍රතිචාර ලක්වනවා. අර රාගදේශ මොහොන්ජ හරකට දවන තවනිය දව හරිනවා. දවන තවන අර චිත්තජ වශයෙන් නිපදවපු උතුජ රූප කලාප. එහෙනම් කලු කිරණ ධාරා කියලා අපි ඔකට කියන්නේ. ඒවා තමයි මේ දැව්වේ. ඒවා පුච්චන්න මොකද කරන්නේ? අර සුදු කිරණ ධාරා ක්‍රියාත්මක වෙනවා. ඒක අපි කරන දෙයක් නෙමෙයි. අපිට කරන දෙයක් ඒක නෙමෙයි. නිෂ්පාදනය කරන්නේ නිදහස් කරාට පස්සේ කිරණ වලල්ලක් පස්සේ දැස් වලල්ලක් පස්සේ ඇඟ වටා ඉඳලා සුදු කිරණ දැස් වලල්ලක් පස්සේ. ඒක ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා අර විස කිරණ කවන්නේ. මෙන්න මේ විස කිරණත් එක්ක බැඳිලා. අපේ වාපිච්චෙන් කෝප වෙලා අපේ ඇඟේ තියෙනවා. දැන් ඒවා ආකර්ෂණයකින් හැදිලා තියෙන්නේ අර විස කිරණ වල ආකර්ෂණය. දැන් මේ විස කිරණ කැපිලා යනකොට අර විස කරපු වාපිච්චෙන් බැඳලා තිබිච්ච ආකර්ෂණය කැපිලා යනවා. දැන් ඒව ගැලිලා නිදහස් වෙනවා. ඔන්න නිදහස් වෙනකොට මොකද කරන්නේ? ඒක මේකයි කියන්නේ පිට කරන්න ඕනේ. දැන් කයට ආකර්ෂණය ඉවරයි. විකර්ෂණය වෙනවා. ඒක ඒව කයින් පිට වෙන්න ඕනේ. කලු කිරණ කයින් පිට වෙන්න ඕනේ. අන්න ධානය කරනවා කියන්නේ දවා හැරීම. හැමතැනම දැනෙනවා ඒක. මුළු ඇඟේම දැනෙනවා. දැන් ওই වෙලාවට මොකද කරන්නේ? අර පුච්චෙන වෙලාවට දාඩිය දානවා. ඒ කලු කිරණ පුච්චෙනකොට දාඩියයි. මොකද? ඒ සමග තියෙන විසත් පිච්චෙන. පිච්චෙනකොට උස්නේ පිට කරනවා. ඒවට අවශ්‍යතාවයේ උස්නේ පිට කරන්න පටන් ගන්නවා. ඔය උස්නේ පිට කරගෙන ඇඟින් පිට වෙලා යනවා. දැන් අපි කියන මේ උස්නේ කියලා කියන්නේ එක්තරා ශක්ති ධාතුවක් කියලා. මේ කායයට ශක්තිය ගෙන දෙන්නේ ඒ උස්නේ ඔය කියන උස්නේ වශයෙන් පරිවර්තනයක තියාගත්ත ශක්තිය බවට පරිවර්තනය කරනවා. දැන් ඒ වගේම කලු කින්න බවටපත් කරලා හිටන් ඒවට උරාගෙන තියෙන උස්නේ ශක්තිය බවටපත් කරනවා. අපේ ඇඟේ ශක්තිය දැන් දුර්වල වෙලා තියෙන විශේෂයි. රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා නිෂ්පාදනය වූ කලු කින්න වල. අපි අපේ ආහාර ගන්න ආදී ගන්නේ වැටෙන රස ධාතුවේ තිබෙන තේජෝ ධාතුවේ ශක්තිය
ඒවට උරාගෙන ගැප් කරගෙන තියෙනවා. වැඩ කරගන්න ඉවෙන් දෙන්නේ නැහැ. ඒ ගැප් කරලා තියාගෙන ඉන්නවා වැඩ ගන්න දෙන්නේ නැහැ. අපි ඇඟට පන්නනකොට ඉන්නවා. මේ සාගේ නිසා දේශේ නිසා බුද්ධිලා ඇඟට පන්නන කියලා. මොහේ නිසා වෙන්නේ ඒකයි. ඒව අධිකවුන මිනිහ නැගිට ගන්න පන්න කියලා. මොකද වෙලා තියෙන්නේ? අර ශක්තිය විදිහේ හැමිලීම අරවට උරාගෙන අවශෝෂණය කරගන්නවා අර කිරණ වල. ඒතර මිනිහයි කාය ක්‍රියාත්මක කරන්න ඕනේ ශක්තිය නිදහස් කරන්නේ නැහැ ඒ විදිහට. දැන් මෙන්න මේ ටික තමයි බාහිර අමතරව අවශෝෂණය කරගත්ත හරිය තමයි. මේ සුදු කින දානාවේ පුච්චන්න පටන් ගන්නවා. ඒ පුච්චනකොට ඒකේ ගැබ් වෙලා තිබිච්ච කිරණ ඔක්කොම පිට වෙලා යන උෂ්ණේ පිට වෙනවා. අනේ කය උෂ්ණ වෙන්න පටන් ගන්නවා. දැන් භාවනා කරගෙන ටිකක් වෙනනම් ශරීරය හරි උෂ්ණයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ උෂ්ණේ දැනෙන්නේ යන්නේ ඒකයි. ඉතින් ඒක අපි සිතිල් කරගන්න ඕනේ ෆෑන් එකක් නේද පුණිය හරි කමන්නේ. කුලම් පාරක් වදින ක්‍රමෙකින් කරගන්නේ අපිට උපක්‍රමයක්. හැබැයි ඕකෙදි අර බැඳුණු වාපිච්චෙන් පටක වශයෙන් තිබිච්ච පටල වශයෙන් තිබිච්ච නේ අර ඕජස වශයෙන් තිබිච්ච ඒවා. ඒවා ඒ තැන් වලට ගෙනියනවා අපද්‍රව්‍ය තැන් වලට පිට කරලා යවන්නේ. කොටසක් මල මුත්‍ර වලට ගෙනියනවා. ඒ ශරීරයේ ලෙවලින් ආය යන එක. කොටසක් දාඩි වලට දාලා පිට කරනවා. අනික කොටස වාතයෙන් පිට කරනවා. දැන් මේ වාතයෙන් පිට කරන කොටස ඔය වෙලාවට වාතයෙන් පිට නොකර හිටියොත් පපුවට හරි අමාරුවක් දැනෙනවා. පපුව හිර කරන්න වගේ. ඇඟට මහන්සියක් එනවා. මෙන්න මේ මහන්සිය එන වෙලාවට මේ ආස්වාද ප්‍රසආස වාතයෙන් තමයි මේ අපද්‍රව්‍ය පිට කරන්නේ. අන්න වාතයේ ප්‍රයෝජන ගන්න වෙලාව. ඒ වාතයේ ප්‍රයෝජන ගන්න උපක්‍රමයක් වශයෙන්. කර්මස්ථානයක් වශයෙන් නෙමෙයි. ඔකයි තියෙන වෙනස. කර්මස්ථානයක් වශයෙන් ගන්න වීතරාගී වීතදෝෂී වීතමෝහී කර්මස්ථාන. ආසාව ප්‍රසආද යවන්නේ ඒ කියන්නේ අර අපද්‍රව්‍ය පිටත් වෙන උපක්‍රම. දැන් අද වෙලා තියෙන අපද්‍රව්‍ය පිට කරන්න ගන්න උපක්‍රමයේ කර්මස්ථානීය කරගෙන. ආනාපානසති කර්මස්ථානීය කියලා ගන්න හදන්නේ වාතයේ හැම හැම කර්මස්ථානය. දැන් ඒක මේ ශාරීරික අපද්‍රව්‍ය පිට වෙන උපක්‍රමයක්. ඒක නැතුව බෑ. ඒක ඒ වැඩේට තියෙන්න ඕනේ. හැබැයි ඒක අවශ්‍ය වෙන්නේ අර අපද්‍රව්‍ය පිට වෙලා යනකම් විතරයි. ඒක මොකද කරන්නේ? මෙච්චර කල් සුවයි කියලා ගත් ඒවා තමයි. ඔය කාමය. ඔය කාමී නිසා හටගත්ත කුණුගුණ තමයි. දැන් මේ පුච්ච ආපහු එවන්නේ. සුවයි කියන කතිය දැන් සූම් කරලා දාන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. සුවයි කියන කතිය සූම් කරනකොට ගන්න සුසුම්. එන වාතය අරමුණු කරනවා නෙමෙයි. සුසුම් හරිනවා. මහන්තියක් හරි. දැන් මේක 아무තු උගන්නන්න දෙයක් නෙමෙයි. අපිට මහන්තියක් ආපුවම හරි අමාරුයි. හුස්ම ගන්න පුරුදු වෙනවා. අනේ විච්ච දෙයක්. එහෙමත් ගියා හයිය හුස්ම ගන්න හරිනවා. දැන් හුස්ම ගැන හිතුවෙත් නැහැ, වාතය ගැන මුලැමැදා කරලා වඳ ගියෙත් නැහැ, මොනවත් නැහැ. නමුත් එක දෙයක් කළා. පපුවට ආපු මහන්සියක් උඩට ගත හුස්මක් වේගයෙන් පහත ඇවිල්ලා පිට කරලා දැම්මා. අපිට කයිද නැහැල්ලුවක් දැනෙනවා. දැන් මේක අපි අත්දැකීමක් නේ. මෙන්න මේක තමයි ඔය භාවනාව වීතරාගී වීතදෝෂී වීතමෝහී භාවනාව කරන ගමන් ඇති වෙන අපද්‍රව්‍ය පිට කරගන්න උපක්‍රමය. දැන් හැමදේම සුදුම් හරිද පුරුදු වෙනවා. භාවනාව ටික වෙලාවක් කරනවා. කරනකොට කළු කිඳ පිටින ගුණ ගැහෙනවා. ගුණ ගැහෙන එක මහන්සි වෙනවා. ඊළඟට කර්මස්ථානේ නවත්තලා සුදුම් හරි. සුදුම් හරගෙන යනවා ආයි කයිද හැල්ලුව වෙනවා. අර විදිහ ගියාට පස්සේ ආයි කර්මස්ථානේ දී කරනවා. කර්මස්ථානේ තියෙන ආයි සිරිය තියෙන කුඩක් ආයි කුණු ගොඩක් පිටිලා එනවා. ඒක කර්මස්ථානේ නවත්තලා ආයි සුදුම් හරිනවා. ඔන්න ඔය ක්‍රම දෙක කරගෙන යන්න ඕනේ. එක දිගටම කර්මස්ථානේ වැඩුවොත් ඇඟට අමාරුයි. මොකද අපද්‍රව්‍ය පිට කරුවේ නැති නිසා. හෙද්දක් හොදලා හෙද්ද දී වතුරේ දාලා හිටන් කුණු ටික අරිනවා වගේ. රසායන දාලා අපුල්ලනවා. කුණු පෙගුවාට පස්සේ වතුරේ දාලා හොදනවා. ආයි බලනවා හෙද්ද. තව කහට දිනනවා. ආයි රසායන ගාලා අපුල්ලනවා. හැබැයි කුණු යන්නේ නැහැ කුණු පොබනවා විතරයි. මුළු හෙද්ද හැමතැනම දැන් කුණු ගොඩක් වෙලා. ආයි වතුර කුණු පිරිසිදු වතුරේ දාලා ආයි හොදනවා. හොදලා බලනවා. කයින්ට වඩා කුණු ගිහිල්ලා. කුණු ගියේ හොදනකොට. හැබැයි අපුල්ලන්නේ නැතුව කොච්චර කුණු හේවදන්න ගියද වතුරට දාලා. යන්නේ නැහැ කුණු. අපුල්ලක්කම හිටියත් කුණු යන්නේ නැහැ කුණු බොද වෙලා හිටනවා විතරයි. දැන් හෙද්දක් හොදන ක්‍රමයේ තමයි බුදුරණන් වහන්සේ දේශනා කළේ උපමාවට ගන්න. මෙන්න මේ කිලිටි හෙද්ද උපක්‍රමයේ හොදලා පිරිසිදු කර ගන්නවා වගේ. මේ කිලිටි මානසිකත්වය උපක්‍රමයේ සුද්ධ කරගන්න ওই ක්‍රමයට කියලා වෙන්නේ. දැන් මේක වරද්දාගත්තොත් අපිට පුළුවන් කමක් නැහැ විදිය කරන්න. නිසා මේකෙදි බොජ්ජංග තුනක් වඩන්න එක අවස්ථාවක්. තව අවස්ථාවක තව බොජ්ජංග තුනක් වඩන්න. බොජ්ජංග ධර්ම 6ක් තුන පරිවර්තනය කරගෙන වඩන්න කියලා වෙනවා භාවනාව වැඩෙන්න. සති සම්බොජ්ජංගේ හැම වෙලේම තියාගන්න. සිහියෙන් ඉඳ හැම වෙලේම. සිහියෙන් ඉඳගෙන පින්පව් ටික තේරුම් අරගෙන වැරදි නොකල යුතු තේරුම් අරගෙන
ආර්ය මාර්ගය අනාර්ය මාර්ගයේ තීරුම් අරගෙන ආර්ය මාර්ගය අනුගමනය කරන සිහියෙන් ඉඳලා හැම වෙලෙම සිහියෙන් ඉන්න ඕනේ. සති සම්බොජ්ජංගේ හැම වෙලෙම තියෙනවා. අන රසායනේ තමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ. අන කර්මස්ථාන. අපි ගත කර්මස්ථානේ තමයි විචක්ෂණ බුද්ධියෙන් මේ ධර්මයේ සිහි කිරීම. ධම්මවිචේ සම්බොජ්ජංගේ. ඒක සිහි කරනකොට නිරාමිත ප්‍රීතිය නැగిලා යනවා. අලෝභය නිසා, අද්වේෂය නිසා, අමෝහය නිසා, ඒක විතරාගී, විතදෝෂී, විතමෝහී ගුණේ නිසා. නිරාමිත ප්‍රීතිය නැగిලා යනවා. අන ප්‍රීති සම්බොජ්ජංගේ නැගෙනවා. ඉතින් උත්සාහයේ වීරිය නගනවා. ඒ කරගෙන යන. විරිය සම්බොජ්ජංගේ ක්‍රියාත්මකයි. මේ උත්සාහයේ වීරිය, නිරාමිත ප්‍රීතිය, කර්මස්ථානයේ සිහි කරනකොට ධම්මවිචේ සම්බොජ්ජංගයයි, ප්‍රීති සම්බොජ්ජංගයයි, වීරිය සම්බොජ්ජංගයයි කියන්නේ. මේ බොජ්ජංග තුන වැඩිෙන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි කිව්වේ රසායන දාලා අපුල්ලනවා හා සමානයි කියලා. ඔන්න ඔය වෙලාවේ කුණු පොගෙන වෙලාව. කුණු පොගනවා මිසක් කුණු යන්නේ නැහැ. කුණු යවන්න ගන්නවා සම්බොජ්ජංග තුනක්. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අකට විහිලාපුව දැනෙනවම දැන් කර්මස්ථානේ වරණ එක නතර කරලා. දැන් ඉන්නේ සැහැල්ලුවද. දැන් 16 වෙනි සැහැල්ලු වෙන්න ඕනේ. අනේ සැහැල්ලුවට හිත තිබ්බම පස්සද්ධි සම්බොජ්ජංග. ඊට පස්සේ මොකද කරන්නේ? සමාධි සම්බොජ්ජංග. දැන් සමාධි සුවේට ඉතිරියි. කායිද දැනෙනවා සුවේ. අන්න ඒකට ගත්තාම සමාධි සම්බොජ්ජංගේ. සුඛිනෝ සමාධියේදී. ඒකාග්‍රභාවයේ තියෙන සුවේ දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒතකොට සමාධි සම්බොජ්ජංගේදී. උපේක්ෂා. ඒක්ෂා කියලා කියන්නේ මොකද? ඡය කිරීමටම පිටපිටව නිවන මුල් කරගෙන. හිත පිටවුන නැතන. අත්හැරීම නොයල්ම නිදහස් වීම කොච්චර සාන්තද ප්‍රණීතද? මම ඒකටපත් වෙන්නේ. ඒක නිත පිටව ගන්නවා. පිටවගෙන මොකද කරන්නේ? සැහැල්ලු බවටපත් කරන්නේ. සුවයි කියලා මෙච්චර කල්ගත මුලාවෙන් ගත්ත සුසුම් කරහන්නේ සුසුම් හරිනවා. සුසුම් හරගෙන යනකොට මොකද වෙන්නේ? පලායින් දැඩි කය සැහැල්ලු වෙලා සැහැල්ලා පාවිලා ගිහින් උඩට හිටියා වගේ. කුරුම් පොදක් වුණා වගේ තත්ත්වයටපත් වෙලා. ඒ නිශ්චල භාවයටපත් වෙලා අත්හැරින් වැලී ගිය මිදිගේ මානසිකත්වයේ ඉඳ පිටවම කියනවන්න ඉදු සම්බොජ්ජංගෙ තියෙනවා. දැන් ඕක බලාගෙන යනකොට ආයි ඒකෙන් සුවයක් දැනෙන්නේ නැති වෙනවා. ඊට යන්න බැරුව යන කොච්චර සම වේදුනා. දැන් දැනගන්න ඕනේ. අර හෙද්දේ කුණු පොඟු රෙද්ද හොදලා ඉවරයි. තව කොච්චර හිතුවත් කුණියක් නැති වගේ තත්ත්වයටපත් වෙනවා. දැන් ආයි බලපුවහම තව කැලෑ තියෙනවා. ඒ වගේ අපේ මනස දිහා ඊළඟට බලන්න ඕනේ. බලපුවහම පේනවා මනසේ තව මගේ කාට ද්වේෂකාරී ඉවර වෙලා නැහැ. තව පක්ලේශ තියෙනවා. දැන් මොකද කරන්නේ? ආයි කුණු පොඟවන්න ඕනේ. ආයි රසායන දාන්න. ආයි ගන්නවා කර්මස්ථාන. කර්මස්ථානේ ආයි වඩනකොට ආයි ඉස්සෙල්ලා වාගේම කුණු ගොඩක් පොඟලා ආයි හැරෙන අර බෙහෙත ගතිය. එන්න ආයි හැර පයින්නවා ඉස්සෙල්ලා. විදියට කර්මස්ථාන නවත්තලා අසුසුම් හරියි. සැහැල්ලු. ඔය ක්‍රම දෙක හරියට දන්න කෙනාට මේ භාවනාවේ විපුල තත්ත්වයටපත් වෙන්න පුළුවන් බැරි කෙනාට බෑ කියන්නේ. ඕක වෙන්න තමයි කියන්නේ. ඥානවන්තයාට විසක් දුෂ්ප්‍රඥාට ආනාපාන සතියක් නොකියමු කියවන්නෝක. මෝඩයාට මේක තේරුම් ගන්න බෑ. තමන්ගේ தත්ත්වය තමන්ට නෝනින් තේරුම් ගන්න පුළුවන් ඥානවන්තයාට විතරයි මේ ක්‍රම දෙක තේරුම් අරගෙන එකිනෙක මේක කරගෙන වඩන්න පුළුවන්. ඕක වඩන්න බැරි කෙනාට මේ භාවනාව ප්‍රතිඵල ගන්න බෑ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෝහ චරිතයට ආනාපාන සතියක් නොකිය. මෝහ චරිතයට ඕක කරන්න බෑ. එයාට බොහොම අමාරුයි කරගන්න. මේක ප්‍රඥාවන්තයර බොහොම දීහි ක්‍රමයක්. ඉක්මනින් කරගන්න පුළුවන්. එයාට උපතෝ විමුක්තම ලැබෙනවා. ඥානත් ලැබෙනවා මාර්ගඵලත් ලැබෙනවා. මේ දෙපැත්තම පූර්ණ වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ හෙද්දක් උපමා කරලා පෙන්නලා තිනවා කන්කඩුවේ මේ හතරන් වල මලක දහරින්න නැහැ. මල හැරලා සුද්ධ හතරන් වැඩට ඔවිනේ හතරන් හදාගන්නේ කොහොමද? මේ උපමා දෙකව පෙන්නලා තියෙනවා. බොර හතරන් අරගෙන කන්කරුවා දමනවා කොහෙද? දක්ෂ කන්කරු ඒක දමලා උණු වෙන ගිනි දාලා පිවිනවා. ගිනි පිවිනකොට හතරන් උණු වෙනවා. හැබැයි කන්කරුවා දක්ෂ නෑ. එයා හතරන් උණු කරලා අන්තිමට උණු කරගෙන ඉන්නේ. එහෙම කරන් ගියොත් මේ හතරන් පිච්චිලා යනවා. අධික විදිහට කියලා. ඉතින් උණු වෙන්න වට්ටමට යා උණු කරගන්නවා. එයා දැනගන්නවා මේ මට්ටමට උණුනහම තමයි මේකේ තියෙන කහට පැල්ලම් ඇතුළේ තිබිච්ච අපද්‍රව්‍ය අනිත් මේ බාහිර තිබිච්ච මේ ලෝහ වර්ග ඔක්කොම පිච්චිලා ඉවත් වෙනවා. මේට වඩා හත්වල තියෙන හතරම පිච්චෙනවා. හතරම පිච්චෙන කම උණු කරන්නේ නැහැ කියලා එයා දන්නවා. දැක්කොත් එහෙම වැඩි වෙන බව හතරමට රස්නේ වැඩි වෙන බව දැක්කොත් වතුර පොඩ්ඩක් ගහන්න. ගිනි පිපින්නේ නැහැ ඒ වෙලාවට. ඒතකොට දකින්න හතරම වල ආයතනයේ තිබිච්ච පදමට ආවා. ආයතනය පිවිනවා ඒ ගන්න පදම එන්නේ. වැඩි වුණොත් ආයේ වතුර ටිකක් ගන්න. මේ විදිහට රස්නේ වැඩි වුණොත් වතුර ගහමින්
අඳුනෝ ගිනි පිපිමින් විලාවින් වල පදම බලමින් හදාගන්න අන්කරුවට නියම විදිහේ හතරම් පදමට හදාගන්න හැකියාව ලැබෙනවා. ඔය ක්‍රමේ දන්නේ නැති අන්කරුවෙකුට පදමට අවශ්‍ය රත්තරන් හදාගන්න බැහැ කියලා පෙන්නනවා. මේක උපමා කරන මේ යෝගියාට. යෝගියාත් මේ විදිහට ස්වර්ණමය හිත ස්වර්ණමය මෘදුතාවයට පත් කරගන්න නම් කිලිටි හිත මෙන්න මේ උපක්‍රම වලින් සුද්ධ කරගන්න ඕන කියලා පෙන්නනවා. අනේ උපක්‍රමෙන් පිළිසු කරන ක්‍රමය. කර්මස්ථානයේ වඩමින් හිටියොත් සීමා ඉක්මවා යනවා. වෙහෙද වැඩි වෙනවා. ඒ විදිහට හරියට විලාම දැනගෙන ඉන්නේ නවත්තලා. දියෙහිනවා වගේ අර සමාධි උපේක්ෂා මේ කියන මේ සම්බොජ්ජංග වඩන්න ඕනේ. සමාධි සම්බොජ්ජංගයයි, පස්සද්ධි සම්බොජ්ජංගයයි, සමාධි සම්බොජ්ජංගයයි, උපේක්ෂා සම්බොජ්ජංගයයි. ඒ ටික බලන්න ඕනේ. ඒකම වඩාගෙන ඉනකොට හිත ඒක හිටිනවා. නමුත් ධර්ම අවබෝධයේ ආශ්‍රයයක් බාධායි. ධර්මයේ සිහි කරන පටන් ගන්නවා ආශ්‍රයය. සම්මෝචේ සම්බොජ්ජංගයයි, වීර්ය සම්බොජ්ජංගයයි, විරිය සම්බොජ්ජංගයයි අරගන්න. ඉතින් ඒකෙම නැගිලා අපහම ධර්මයේ තුලින් වැඩිලා ඉඳලා අර විෂ පිට කරලා ආයි සුද්ධ කරන්න වෙලාවක් එනවා. ආයිත් වහිනවා හරි සමාධි සම්බොජ්ජංගයයි, උපේක්ෂා සම්බොජ්ජංගයයි, එපසද්දි සම්බොජ්ජංගයයි. ඒ දුන්න වහින. ඊට පස්සේ පදම බලනවා. දැන් හිත කොහොමද? අනිහිතේ සත්‍ය විමසනවා. හතරන් වල සත්‍ය කොහොමද බැලුවා? ඔය ක්‍රම තුන ක්‍රියාත්මක කරමින් අනුපීඩන යන්න පුළුවන් ඥානවන්තයාට මේ භාවනාවේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ඔය ක්‍රමයේ අත්හැරලා තමයි අද කිසිනෙක කියන්නේ සත්බොජ්ජංග වඩන ක්‍රමී. භාවනාව කරනකොට සත්බොජ්ජංග හසුරවන්න ඕන ක්‍රමී. මම දන්නේ කොහේ ගියා දෙනවද කියලා. ඔය භාවනා පන්තියක එකකව ඔහොම ක්‍රමයක් උගන්වනවද දන්නේ නැහැ. එක එකනා කියනවා. ඔය භාවනාව කරගෙන යන්නේ මේ ප්‍රතිඵල ලැබෙනවා ඔහොම කරගෙන යන්න කියනවා මිසක්. කළ යුතු ආකාරයේ බුදුරණන් වහන්සේ මෙතන පැහැදිලිව දේශනා කළා තිබුණා. මේ සත්බොජ්ජංග හැම වෙලෙම වඩන ආකාරය. පැහැදිලි කළාම තියෙනවා මේ භාවනාවක් කරනකොට මෙහෙම කරන්න කියලා. නමුත් ඒ ක්‍රමේවත් දන්නේ නැහැ බොජ්ජංග කියන්නේ මොනවද දන්නේ. ඉතින් කොහොමද හරිමාවක් කරගන්නේ? ඉතින් මේවා අහලා ක්‍රමේ දැනගෙන තම තමන් අත්දැකීම් සහිතව වල්ලා ප්‍රගුණ කරගන්න ඕනේ. මේවා එක එකනාගේ මනසට කාවත්තන්න බෑ. මනා නුවණින් විමසලා තේරුම් ගන්න. තමන් වඩනකොටම තමන්ට ওই තත්ත්වයන් අත්දකින්න ඕනේ. දැන් මේ කර්මස්ථානයේ වඩාගෙන යනකොට මට මෙහෙම වෙහිතක් එනවා. දැන් මේ පපුවට මෙහෙම වෙහිත එනවා. මේ ඔළුව පැත්තේ හිර කරනවා. පපුව පැත්තේ පැත්තක් හිර කරනවා. කොන්දේ පැත්තක් හිර වෙනවා. මට මෙහෙම දැනෙනවා අමුත්තා. හුස්ම ගන්න හරි අමාරු ගතියක් වගේ එනවා. දැන් එහෙනම් කර්මස්ථානයේ වැඩ නවත්තලා දැන් සැහැල්ලුවට යන්න ඕනේ. අනේ සුසුම් හරි මේ හිතෙන් තියෙනවා. ඔය ක්‍රමයේ දැනගන්න ඕනේ. එකිනෙකට මාරුවට කරන්න ඕනේ. සුද්ධ වුණාට පස්සේ සුසුම් හරින්න එකක් නැහැ. ඒතකොට දැනෙනවා මට හුස්ම ගන්න ඕනේ නැහැ. හුස්මේ අවශ්‍යතාවයක් නැහැ. ඒන හුස්ම නවතිනවා. ඉතින් බය හිතෙනවා හුස්ම නැතිව හුස්ම ගන්න තුයිද මැරෙයි දන්නේ නැහැ කියලා. අත්දැකීමක් ලබනවා. එහෙම එකක් නෙමෙයි. හුස්ම අවශ්‍ය නැති නිසා ගන්න නැති කියලා. ඊට පස්සේ පැය කාලයක් ඉඳලා හුස්ම ගන්න නැතුව යනවා. ඕනෙම නැහැ. ආයි අන්තම් එකක් දෙකක් වැටෙනවා. කොහොමත් අවස්ථාවයි. චතුර්ථ ධානයට හරියට පිළිදියට පස්සේ ප්‍රගුණ වුණාට පස්සේ පැය චතුර්ථ ධානයේ පැය හුස්ම බුද්ධවකට ඕනේ. හුස්ම වැටෙන්නේම නෙමෙයි. ඉතින් අන්නේ වගේ එක තමම අත්දකින්න ඕනේ. ඒකෙන් සුද්ධ කරගන්න ක්‍රමයෙන් සුද්ධ කරගන්න ඕනේ. ඔය ක්‍රමය තමයි සුද්ධ කරන ක්‍රමය. රසායනික දාන අපුලනවා හොදනවා. රසායනික දාන අපුලනවා හොදනවා. ඔය ගත ක්‍රමයේ වාගේම බොජ්ජංග ධර්ම තුනෙන් තුන ඔය විදිහට දැකගෙන වඩන්න ඕනේ. ඒක වඩාගෙන යනකොට තමයි එන්නේ අමාරු වෙලා සකස් වෙලා එන්නේ. මේ විතරාගී, විතදෝසී, විතමෝහි ගුණ තියෙන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සීකරත් ওই ගුණ එනවා. ඒතර ඒ වගේම විදර්ශනාත්මක ගුණය තුලින් බණහලා ඉස්සලා තේරුම් ගත්තා ළමයි අපිට තීරණයක් එනවා. මොකද්ද තීරණය? මටත් මේ සියලු ලෝක සත්‍යයන්ට සතර පාදුකින් නිදහස් වීමෙන් ලබන නිදුක් වීම. කාම රෝගීන් විදිහට නිරෝගී වීම. ඒ වගේම මානසික අසහනයන්ගෙන් මිදලා ලබන්නා වූ සමාජයේ ලබන සුවපත් වීම. සියලුම චන්දරාගයන්ගෙන් නිදහස් වෙලා ලබන අදාකාලික සියලු දුක් කෙරවල කරන්නා වූ අර කියන සුඛිතතර කියන්නා වූ නිවන ලබන්නා වූ සුවය. ඔය යන මාර්ගයේ හැරෙන්න, ඔය ඵලයේ හැරෙන්න. තවත් හැනසුමක් මටත් නෑ ලෝකයටත්. එහෙනම් මෙතෙන් පටන් මම ලෝකයට පැතිය යුතුක් ඇතනම් ඔයින් ඉහළ පතන වටිනා දෙයක් මට ඇත්තේ. මෙන්න මේ කාරණේ හිතෙන්න ඕනේ. ඔය කාරණේ හිතලා ඉඳලා ඔය භාවනාව වඩාගෙන පුරුදු කරගන්න ඕනේ. ඒතර විතරාගී, විතදෝසී, විතමෝහි ගුණයේ කර්මස්ථානයේ තියෙනවා. මුලින් දහම් අහලා තේරුම් ගත්ත නිසා අපි නිගමනයේට බැහැලා ඉන්නවා දැන්. මේ ලෝකේ මට හොඳයි කියලා අල්ලන්නේ එකම තැනකවත් නිගමනය කරන්න තැනක් නෑ.
කවදා හරි ලෝකයයි කියන මේ ලෝකේ කිව්වත් බඹ ලෝකේ කිව්වත් කාම රූප අරූප තුන් ලෝකේ කිව්වා. ඒවැය චන්දරාගයේ අත්හැරීමෙන් මිදීමෙන් නොවැල්මේ. ඒ සියලු ලෝකයන්ගේ මිදීමෙන් ලබන විමුක්තිය හැරෙන්න. මටත් ලෝකයාට තවත් සුවයක් නැහැ කියන. මෙන්න මේ තීරණේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ලෝකය ගැන දැකලා. ඔතෙන්ට ආපු කෙනාට තව පාරක් කිව්වත් ගවන්න වෙටිකම. එයා ඊළඟ නිගමනයක් බහින්න. එහෙනම් මාත් ලෝකයට පත්විය යුත්තේ යමකටද? මගේ පැතුමත් මගේ බලාපොරොත්තුවත් ඒකයි. ඒ පැතුමෙන් ඒ බලාපොරොත්තුෙන් යුක්තව කටයුතු කරගෙන සීකරන කෙනාට ධර්මියෝ පවත්වන ආරංගි දෙනවා නිවන කරා අපිට කරන්න දෙයක් නෑ. නිර්වාණ ඵලකට යාම සඳහා ධර්මියෝ පවත්වයි කියන තැනට වැටෙනවා. ඉතින් අපිට තියෙන්නේ අනුකූලව කර්මස්ථානයේ ආශේවිත භාවිත බහුලීකృత කියන අසුරු කිරීම භාවිතා කිරීම බොහෝ කොට අසුරු කිරීම කියන ක්‍රම තුන. දිනෙන් දින ප්‍රගුණ කර ගැනීම. මේ ටික ප්‍රගුණ කර ගන්න වැදගත් හරියක් වෙනවා. අපි දකින්න නැති පැතිමේ අපේ මනසේ වෙනවා. ඇහෙන් රූපයක් බලලා අපි ඇලීමක් හෝ ගැටීමක් ඇති කර ගන්නවා. මානසිකත්වයක් උදා කර ගන්නවා. කනෙන් ශබ්දයක් අහලා ඇලීමක් ගැටීමක් හෝ සහිත මානසිකත්වයක් උදා කරනවා. නාසයෙන් ගන්ධයක් අරන්, දිවෙන් රසයක් අරන්, කයෙන් පහසක් අරන් ඒකට ඇලීමක් ගැටීමක් ඇති කර ගන්නවා. සමහරවිට ඒවා නිසා එක එක අතරින් පතල. මේක ආකාර බය ඇති ගැනීම ඇති කර ගන්නවා. මේ ඇති කරන මොහොතක් පාසා එක දෙයක් වෙනවා. අපි කරන හැම හිතවිලි ක්‍රියාවලින් ගොඩනගනකොට එක්තරා කිරණ ශක්තිය. අපි අර ඉස්සරහ කිව්වේ භව මේක හින කර්ම ශක්තිය කියලා කිව්වේ. ඔන්නේ ශක්ති විශේෂයක් ගැබ් වෙලා. අපේ මනෝ තලයක පිහිටනවා. මෙන්න මේ මනෝ තලයේ පිහිටන. මෙන්න මේ ශක්ති විශේෂ තමයි. නැවතත් අපිට මනසට අරමුණු වෙන්න ආපහු වෙන්නේ. මෙන්න මේ අරමුණු වෙලා එනකොට මොකද වෙන්නේ? ඒවැ යමක් ගැබ් කළාද අරමුණු වෙනකොට ඒ ගතියත් එක්කයි ගැබ් වෙලා මතුවලා එන්නේ. එහෙනම් භාවනා කරන්න පටන් ගන්නකොට එක්තරා අවස්ථාවකදී ඔන්න ඔය අපි ගැබ් කරලා අර මේ කිරණ ධාරාවල් අපේ මනසට වැටෙන්න පේන්න පටන් ගන්න අවස්ථාවක් ඒක. දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේ දැනෙනකොට මේවා පිහිටෙව්වේ යම් ආකාරයකට ඒවා රූපාකාරයකටපත් වෙලා අපේ මනසින් අපිට දැනීමටපත් වෙනවා. මනසට දැනෙන්න පටන් ගන්නවා. අඳුළු වලාපටල වශයෙන් දැනෙන්න පටන් ගන්නවා. යක්ෂ ගති තිබුණා නම් යක්ෂය වගේ දැනෙන්න පටන් ගන්නවා. പ്രേත ගතියෙන් නම් අර හටගත් අර වලාපටල වගේ අඳුළු පටල හටගත්තේ. ඒවා പ്രേත රූපයන්ගෙන් දිස් වෙන්න පටන් ගන්නවා. එක එක කාමයන්ගෙන් නම් ඊට අනුකූල කාමයන්ගෙන් දිස් වෙන්න පටන් ගන්නවා. ඇලීමට ගැටීමට මුලාවට අනුව දිස් වෙනවා එනකොට අපේ මනස කලවන්න පටන් ගන්නවා. හැබැයි ඒවට මෙල්ල වෙන්නේ නැතුව අපි දැනගන්න ඕනේ ඒ වෙලාවේ. මෙබඳු දෙයක් මම යලි නිපද විය යුතුයි. මේ කළු අන්ධකාර පටල කැපිලා යනකම්. මට මනසට වික්ෂිප්ත භාවය ඇති කරනවා මිස. අර අඳුරු පටල වලින් ගියක් දෙන අරමුණ බය ඇති කරනවා. රාගය ඇති කරනවා. තරහව ඇති කරනවා. අසහනකාරීත්වය ඇති කරනවා. මේ নানা ආකාර විකෘති ඇති කරනවා. මේ ලාජ අපිව මැඩපවත්තාන මහන්සි වෙන දේ අපි හේතුඵලයේ දකින්න ඕනේ. එහෙම තමයි වෙන්නේ. එක එක ආකාරයෙන් පිළිෙනවා. ඒ අපිට පාලනය කරන්න බෑ. ඒක හේතුඵලයේ දකින්න ඕනේ. හේතු නිරෝධ කළොත් ඵලේ නැහැ කියලා දකින්න ඕනේ. එහෙනම් මේ අඳුරු හේතු නිරෝධ කරන්න. දීප්තිමත් හේතුවක් නිබදවන්න ඕනේ. විතරාදී විතදෝෂී විතමෝහී මානසිකත්වයේ තුලින් ගොඩනගන්න නැගෙන සුදු කිරණ දහරා. ඒවා හරි සාන්තයි ප්‍රණීතයි. අර වගේ බය ගන්නන්නේ නැහැ. කම්පා නැහැ. රාග දේශ ඇලීම් ගැටීම් ඇති කරන්නේ නැහැ. ඒ අඳුරු පටල ඒවෙන් කපන්න පටන් ගන්නවා. ඔය අඳුරු පටල নানা ආකාරයෙන් අපේ හට ගන්නවා. එකක් අපිට විපාක වශයෙන් එනවා. අනික අපි සිතිවිලි වශයෙන් නිෂ්පාදනය කරපු වෙන්නේ. අනික තමයි යම්කිසි පුද්ගලයේ කන වින පොඩි වින කිරීම බන්ධන කිරීම ඇස්වා කටවා ඕවා ආදී වශයෙන් පිට කරන ඒවා කියන. ඔය හැම එකකින්ම ඇදිලා පටල බැඳෙනවා. ඔය නීච බන්ධන, නීච කුල බන්ධන ආදී වශයෙන් කරන ඒවා හරලා එක කරන සාප කරන ඒවා තියෙනවනේ. ඒ වෙනතු ඒ කිරණේ. ඕවත් අර වගේම පේන්න පටන් ගන්නවා. හැබැයි මේ සියල්ල ජය ගන්න එකම දේ තමයි විතරාගී, විතදෝෂී, විතමෝහී කර්මස්ථානින් නැගෙන ශක්තිය. ওই ශක්තිය දෙවෙනි කරන්න. මෛත්‍රී ශක්තියත් එක්ක ගන්න ඒ ශක්තිය දෙවෙනි කරන්න. සමහත් ලෞකික ශක්තියක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අනික සියලුම ශක්තිය කපා ගන්න ඕන. බන්ධන කපා ගන්න ඕන. ආයේ කට්ටාන්දි හොයන්න යන්න මොනවත් ඕනේ. ওই කර්මස්ථානේ ධෛර්යය අරගෙන වඩාගෙන යන්න ඕනේ. අපි කරන්නේ ලොකු සටනක්. මාරපාක්ෂික බලවේග ඒගොල්ලන්ගේ විරුද්ධතාවයන්. ඒවත් කලු.
ඒවා සියල්ලම පිටගෙන යන්න අපි මේ කර්මස්ථානේ වඩන්නේ. කාටවත් කියලා පිළිසරණක් ගන්න බෑ. අපි මනස සුද්ධ කරගන්නේ අපිමයි. තුමේ විචං ආතප්පං අකාතාරා තථාගතා කිව්ව ඕකයි. උඹලාගේ තරපණේ උඹලාම කරගත යුතුයි. තථාගතයන් වහන්සේ විතර කරන්න බෑ කියවෙන්න ඕක. ඉතින් අපිම දැනගන්න ඕනේ කර්මස්ථානේ වල්ලා කාගවත් පිළිසරණ කරගෙන බෑ. අපිට එකම පිළිසරණක් තියෙනවා බුදුරජාණන් වහන්සේට ගෞරව කරන මොකද මේ හේතුව? උන්වහන්සේ අපිට මේ ධර්ම ක්‍රමයේ දුන්න නිසා. මහා සංඝරත්නයට ගරු කරනවා. ඒ ධර්ම ක්‍රමයේ නිර්පදිත වෙලෙ ගෙනත් දුන්න නිසා මෙච්චරක. ඒ ධර්මයට ගරු කරනවා. අපිට තියෙන එකම ගැළවීමේ ධර්මයේ නිසා. ඔය නිසා ත්‍රිවිධ ගරු කරමු. নমස්කාර පූර්වකව. පිළිසරණ අපිම ගොඩනගාගෙන. ওই විදිහට මිදෙන්න ඕනේ. බුදුන් පිළිසරණ වුණේ ඒ මාර්ගය කියා දීමේ. ඒකට අවශ්‍ය ආධාරය සැපයීම. සංඝයා පිළිසරණ වුණේ ඒ මඟ ලබා ගන්න අපිට මඟ පහසුව සලසලා දූත විහර කරලා දීමේ. ධර්මයේ පිළිසරණ වෙන්නේ අනුගමනය කරලා අපේ මිදීමට ඒ හේතු වෙන නිසා. තව මේ ලෝකේ ඉන්න කිසිම සත්පුද්ගලයෙක් අපිව බේරන්න ලැහැත් වෙලා නැහැ. බේරන්න කෙනෙකුට බෑ. තම තමන් බේරෙන්න. ඔය පිළිසරණ විදිහට කරගෙන.